තව එකෙක් නකාරයෙන් ගෑවෙනවා. තව එකෙක් සෝකාරයෙන් ගෑවෙනවා. නිරිසත්තු කෑ ගහන සද්දේ කාටද ඇහුනේ? ඔසවැල් කිව්වට ඇහුණා නෑ. සීනේ. මේ දෝකාරේනු සකාරේනු නකාරේනු සෝකාරේනු කෑගෙන්නේ වෙන කවුරුවක්වත් නෙමෙයි. పూర్ව ජන්මේ කලින් ආත්මේ මේ සවැත් නුවරම රාජකුමාරවරු වෙලා ඉපදිලා බොහෝ කාලයක් පර ස්ත්‍රී ඇසුරට පුරුදු වෙලා බොහෝ අකුසල රැස් කරලා ජීවත් වෙලා ආයුෂ කෙලවර අර පරදාර කර්මයේ හේතුවෙන් පරදාර සේවනයේ හේතුවෙන් පර ස්ත්‍රී ඇසුර හේතුවෙන් මරණින් මන්ති ගිහිල්ලා ලෝක නිරයේ ලෝක නරකේ ඉපදුනා. මේ ලෝක නිරයේ වඳුනක වී පැසෙනවා වගේ වී තම්බනවා වගේ වී පැසෙන සාල්නේ අවුරුදු 30000ක් අවුරුදු මේ ලෝක නිරයේ බැහැලා ඔන්නුන් මේ ලෝක නිරයේදී අවුරුදු 30000කට පස්සේ දැකලා කවර දවසක අපි මේ දුකින් මිදෙන්නු කියලා හිතලා තමයිලු මේ පිටියට බැගෑපත්ව සත්‍ය නගන කෑ ගැහුවේ. ඒ කියන්නේ මේ රාජකුමාරයෝ 4 දෙනා කොයිද හම්බෙලා තියෙන්නේ? මුන් 4 දෙනා එකට වල්ගම් කර කර ඉඳියා. හරි? වල්ගම් කර කර ඉඳලා ලෝකෙම නිරේ ගිහිලා බැහැලා අවුරුදු 30000ක් බැහැලා ඉවරුනාට පස්සේ තමයි මුන් 4 දෙනා ආවෝ එකිනෙකා දැක්කේ. දැකලා ඉවර වෙලා අනේ අපි මේ මහ දුකින් කවදාද මිදෙන්නේ කියලා හිතලා තමයි මහා හයියේ කෑ ගැහුවේ. ඒ කෑ ගහන සද්ද තමයි කාටද ඇහුනේ? ඔසෝලක් දුවන් දැක්ුනේ නෑනින්දේ. දැන් එනිසා අපිට වෙලාවට යන කීක සද්ද ඇහෙනව නේද? වරුම නෙමෙයි නේ. අපායෙ වෙන්නත් බැරි නෑ. හරි. පැහැදිලි මේ දැන් අපි දන්නේ නැහැ නේද? දැන් මේ හරියට යට අපායක් තියෙනවා කියලා අපි දන්නේ නේද? මේ ලෝක තලනේ තියෙන්නේ. පෘථිවිය කියන එක තලයක්. හරිද? මේ අපේ පෘථිවි තලයේ උඩින් තමයි දිව්‍ය ලෝක ටික තියෙන්නේ. හරි? අපේ මේ පෘථිවි තලයේ යටින් තමයි මොකක්ද තියෙන්නේ? අපාය තියෙන්නේ. ඒක අපායවල දේශනාවල තියෙන අර කෝකාලි සූත්‍රය පිළිගන්න ගත්තේ නේද? එක නිරවල ආයුසයි නිරවල ස්වභාවය ඔක්කොම එක. එතකොට මේ නිර ටික ඔක්කොම තියෙන්නේ පෘථිවි තලයට යටින්. හරි? අර මේ එක රටක මලේ සයිබීරියා ඒක පරීක්ෂණයක් කරලා තියෙන්නේ. මේ ඒ කට්ටිය පොළොව යට කැනලා ඒ කට්ටිය මේ පොළොව යට තියෙන ශබ්ද පිළිබඳව විවිධ පරීක්ෂණ කරන්න අතුරු උෂ්ණත්වය පිළිබඳව පරීක්ෂණ කරන්න ඒ කට්ටිය මේ පොළොව අඩි ගානක් යකට දහස් ගානක් යකට එයාලා හාරනකොට ඒ හාරනවත් එක්කම එයාලා මේ වීඩියෝ කැමරාවකුයි මයික්‍රොෆෝන් එකකුයි ඒකත් එක්ක යකට යවනවා ඇතුළේ තියෙන මේ දර්ශනයි ශබ්දය එළියට ගන්න. ඒ වෙනකොට එක්තරා උෂ්ණත්වයකදී අර කැමරාවයි මයික් එකයි ඔක්කොම දේවල් ටික උපකරණ පිච්චිලා යනවා. නමුත් ඇතුලේ තියෙන ශබ්ද ටික ඔක්කොම පටිගත වෙලා තියෙනවා. ඒ පටිගත වෙච්ච ඒ ශබ්ද ටික ඒකට දාලා තියෙනවා YouTube එකට. මෙයාලගේ අන්තර්ජාලයට දාලා තියෙනවා. ඒකේ මහා අඳුනාවක් ඇහෙනවා. සත්තු කෑ ගහනවා වගේ මහා අඳුනාවක් ඇහෙනවා. ඒ හොඳට හොයන්න පුළුවන් මේ සත්තු කෑ ගහනවා වගේ මහා අඳුනාවක්.
එයාලා කියන මේක වෙන්න ඇති මේ බුදුසසුන වල කියන බුදුදහමේ කියන අපාය කියන්නේ. එතකොට මේ විදිහට ඒ ශබ්ද තමයි මේ ඇහෙන්නේ කියලා එයාලා මේ නිගමනයක් කරලා තියෙනවා. ඒ නිසා අපිට තේරෙනවා නේද උඩනේ. අපි දන්නේ නැහැ මේ පළාතේ මොනවා යට තියෙනවද කියලා නේ. සමහරවිට මේ ඉඳලා ඉట్లా අත්දැකෙන්න පුළුවන්. ඉතින් රජතුමා මේ සත්‍යම වල රජතුමා හොඳටම බය වුණා. රජතුමා හොඳටම බය වෙනවා. මොකද කළේ? රජතුමා මධ්‍යම රාත්‍රියේ මේ සත්දාල බයින් තැතිගෙන තමුන්ගේ ඇඳේ මුළු රෑම නොනිදා පහන් කළා. අරුණ නැගිච්ච සැනින් පුරෝහිත බමුණා උදේ ඇවිල්ලා රජතුමාගේ රජතුමනි කොහොමද ඊ රාත්‍රියේ හොඳට නිින්ද ගියාද? මොකද කොහොමද කියලා අහුවා. ඊට පස්සේ රජතුමා කිව්වා අනේ පුරෝහිතතුමනි ඊ රාත්‍රියේ හැදපීම නම් කිසිම සැපයක් නැහැ. රාත්‍රියේ මේ වගේ මහා ශබ්ද ගොඩක් තමයි මට ඇහුනේ. හරියට නිදා ගන්න පුළුවන්ුනේ නෑ කිව්වා. හරියට නිදා බලන්නේ නෑ කිව්වා. ඊට පස්සේ බමුණා කිව්වා රජතුමනි මේ මොකද මහා කම්පා වෙලා ඉන්නේ? කම්පා වෙන්න දෙයක් නෑ කිව්වා. රජුන් වහන්සේ මේ උග්‍ර ශබ්දය කියලා මේ ඔබට ඇහිච්ච මේ ශබ්ද වලට මේ අපි ප්‍රතිකාර කරමු. මේ ශබ්ද ඔබට මේ විදිහට ඇහිලා මොකක් හරි ඔබට යම් දෝෂයක් හරි අපලයක් හරි මොනවා හරි තියෙනවා නම් අපි ඒක ප්‍රතිකාරයක් කරමු. ප්‍රතිකාරයක් කරලා අපි ඒකට පිළිතුරක් හොයමු. ඊට පස්සේ රජතුමා මොකද්ද මේකට කරන ප්‍රතිකාරය? ඊට පස්සේ පුරෝහිතතුමා කියනවා රජතුමනි අපි යාග කරන්න බොහොම දක්ෂයි. උනට දක්ෂ යාග කරන්න බොහොම දක්ෂයි. ඒ නිසා අපි යාගයක් කරනවා. මොකක්ද යාගය කියන්නේ? සරල චතුස්ක නම් වූ යාගයක් කර මේ යාගයෙන් පුළුවන් අසුභ විපාකයේ වළක්වන්න. ගන්නවා අසුභ විපාකයක් තියෙනවා මේ අසුභ විපාකේ වළක්වන්න පුළුවන්. ඒ නිසා ප්‍රමාද කරන්නේ නැතුව ඉක්මනටම ඇත්තු 4 දෙනයි අස්සය 4 දෙනයි ඇලිකොම් 4 දෙනයි මිනිස්සු 4 දෙනයි වශයෙන් සත්ව එකතු කරන්න කුරුල්ලන් දක්වා නොහැර සියලු දිපාල චතුස්පාද ප්‍රාණීන් අනිකුත් යාගයේ රතමුණ සියලු උපකරණ සපයා යාගවාර සමීපයේ සියලු ප්‍රාණීන් බඳලා දැන් යාගයේ පවත්වන්න ලෑස්ති වුණා. ඔක්කොම ආසස් දැක්වත් මේ සත්ව ඝාතනයක් තමයි මේ කරන්නේ. යාග කියලා මොකක්ද මේ කාලේ කලේ? සත්ව ඝාතනය. තතු දාස් ගණන් එකට තියලා මිනිස්සුන්ට ආශිර්වාද පිණිස කියලා සතුන්ට මේ බහුරු ක්‍රම හින්දු ක්‍රම මිනිස්සුන්ට ආශිර්වාද පිණිස කියලා සතුන්ට මෙලි කපනවා. දැන් නේපාලයේ මර මුල් කම්පාවක් පවා ඇතිුනේ. අනිත් දේව කෝපමෙන් ඊට දවසක කලින් යාලා සතු දාස් ගානක මහා යාගයක් කරලා තියෙනවා. දැන් පුදුමයි මිනිස්සු කියන්නේ මෙහෙමනේ. ඒ සතුටු කරන්නේ කාවද ඒ වගේ? දෙවිවරු නෙමෙයිනේ. සතුටු කරන්නේ කාවද? යක්ෂයින්. පැහැදිලිද? ලේ ඉන්නන්නේ කවුද? ලේ ඉන්නන්නේ යක්ෂයෝ. හරි. ඒ සමහර ආගම් තියෙනවා. ඈ ආවල් සතුටු කරනකොට කමක් නැහැ. ඉතින් ඒ කතාවේ
ලේ පූජා කරනවා කපල. හරි. එතකොට ඒවා ඉතින් ශාස්ත්‍රවල වෙන්න නම් බෑ ඉතින්. ඒ කාන්තෙන් ඉතින් යක්ෂයෝ තමයි. හරි. ලේ වලින් යාගෙන් නන්නේ ඒ කාන්තෙන්ම පෙරෙද්ද යක්ෂයෝ. සතුට වෙන්නේ වගේ. ඒ පූජා කරන අයට ඒවා දෙන අයට සමාජලාට අධාර්මිකම් කරන්න බව ඒ උපකාර කරන අවස්ථා තියෙනවා. අධාර්මික ව්‍යාපාර කරන අයට, අධාර්මික රස්සාවල් කරන අයට, අධාර්මික ධනය හම්බ කරන අයට. හරි. මම ත්‍රස්තවාදී සංවිධානදී ISIS කියන්නේ ජිහාඩ්, අල්-කයිඩා. හරි. අනිතර මිනි මරණ ත්‍රස්තවාදී කණ්ඩායම්. හරි. මෙයාට නොපෙනෙන ලෝකෙකින් යම් සපෝට් එකකුත් ඇති. හරි. ඒ ගියේ අනිතර මිනි මරමරා නේද? දැන් අර මම දැක්කා මේ එක්තරා වීඩියෝ එකක් තියෙනවා අල්-කයිඩා හරි මම හිතා ජිහාඩ් එකද වෙන්නේ. ජිහාඩ් එකේ මිනිස්සු 3-4 දෙනෙක් බෙලි කපනවා. හරි. මිනිස්සු එක දිගට වාඩි කරවලා බිම වාඩි කරලා මේ අර මේ උතර ගෙනල්ලා කියවුවා. කියවලිවලා මේ ආවලේ ගෙනාගෙන නම් අයියේ ගෑගා කියලා මේ මොකද පිටුතා. අපලේ බෙල්ලයි හැබැයි දෙපැත්තට කුසි කරා. කියන්නේ කාගේ නමද? ආවලේ ගෙනාගෙන යනවා කියයි. ඒ නිසා මේ ඉතින් එයාට ඒ වගේ යම් සහයෝගයක් තියෙන නැති ඉතින් එයාලා ඒවා අදහන්නේ නේද? ඒ කියන්නේ එයාලගේ මූලිකය ඉල්ලන්නේ ඒ තමයි ඉල්ලන්නේ. අන්‍යාගමිකයෙක්ගේ ලේ. අන්‍යාගමිකයන්ගේ ලේ වලින් සතුට වෙන කෙනෙක් ඇති. ඒකනේ කීක කාලෙදී කීක විදියට බෝම්බ වැදගෙන යනවා, බෝම්බ එල්ලගෙන යනවා නේද? ඉතින් අමුතුම જાතියෙ දේවල්. ඉතින් කොහොම හරි මේ ප්‍රශ්නෙට මේ අසුබ විපාකේ වළක්වලා ඉතුමාට දැන් මෙයාට මොකද අසුබ දෙයක් ලැබෙන්න තියෙනවා. ඒ අසුබ විපාකේ වළක්වන්න තමයි යම් පූජාවක් කරමු කියලා. දැන් මේ පූජාව කරන්න ලෑස්ති වෙන්නේ. ඒ සත්තු ටික ඔක්කොම එකතු කරලා දැන් ලෑස්ති වුණා ප්‍රාණීන් ඔක්කොම එක දිගට සත්තු ටික එක දිගට යායට ගැට ගහලා තියෙනවා. ගැට ගහලා එහෙම දැන් යාගේ පටන් ගන්න කියලා දැන් මොන හේතු මේ දැවිලා ඉන්නවා. මල්ලිකා දේවියට මේක ආරංචි වුණා. මල්ලිකා දේවියට ආරංචිතුමාගේ මොකක්ද කියන්නේ? උපදේශනේ ඉන්නේ මල්ලිකා දේවිය. හරි. අදතුමා දෙකේ පිස්සු නටුවට මල්ලිකා දේවිය බුද්ධිමත් නිසා, විවිධ බුද්ධිමත් නිසා, එයා ශ්‍රද්ධාවන්ත නිසා, එයාට හිරියොතක් තිබිච්ච නිසා බොහෝ දේවල් වලින් රජතුමා බලව ගන්න මල්ලිකා දේවියට පුළුවන්කම ලැබුණා. ගොඩාක් රජතුමාට පින් කරවලා දෙන්නත් මල්ලිකා දේවියට පුළුවන්කම ලැබුණා. මේ ශාසනයේ පූජා කරපු මහා දාන අසදුස මහා දානය කියන ඔතලජුරු පූජා කරපු දානට ඒ දාණයෙන් සම්පූර්ණ ලෑස්ති කළා තියෙන්නේ මල්ලිකා දේවියගේ අනුශාසනාව මත. තේරුණා? මල්ලිකා දේවියම තනිකර ඒ කරපු පින්කම් වලට මේ ප්ලෑන් එක හදලා දුන්නා. මේ කරන්න කියලා. ඒ වගේ මල්ලිකා දේවිය වගේ පිළිදක් වෙන්න. හරි. එතකොට හරි වටිනවා ඉතින්. තමුගේ ස්වාමියාවත් පුළුවන් තරම් ධර්ම මාර්ගයට අදගෙන මේ පින්දහම් අමාරුවෙන් හරි පින් කරවලා පුළුවන් තරම් පවින් දරවලා හරි. එහෙම ගමනක් යන්න උත්සාහ කරන්න. එහෙම තමයි සැබෑම බිරින්දෑවු ඉන්න ඕනේ එහෙමයි. හරි.
ඉතින් මල්ලිකා දේවියට මේ අහන්න ලැබුණා. මල්ලිකා දේවිය ඇහුවා ගිහිල්ලා රජතුමනි බමුණෝ ඊතාමාත් බෙනෙමි කුතුහලව කුමට වින්දයි විචාරා රජතුමනි මේ මිනිස්සු එහාට මෙහාට මේ මහා අයියේ කලබලයක් මොකද්ද මේ වස්නේ අයියේ එහාට දුවනවා මෙහාට දුවනවා මොකද්ද මේ අතර වෙන්නේ කියලා. ඊට පස්සේ රජතුමා කිව්වා දේවී තොපටයි ප්‍රයෝජන කින්ද අනේ ඔබ වැඩි බලාගන්න තොපි තොපගේ ආශ්චර්යෙන් මහත්වයි දුව ඔබ ඔබේ ආශ්චර්යය ඇතිව ඔබ පැත්තට වෙලා හිටන්න ආල වීල අන්න හොට දෙන අදකට පස්සේ ඔබ පැත්තටලා හිටන්න මම මගේ වෙන්න බලා ගන්න ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ අපිට බලන්න මේ ප්‍රශ්න තියෙන්නේ අපිට ඊට පස්සේ දෙවනුවත් ඇහුවා රජතුමනි ඇයි මේ මොකද්ද මේ කියලා දෙපාර තුන්පාර අහනකොට රජතුමාගේ හිත ටිකක් එහෙම වුණා ඊළඟට දේවීනි හරි ප්‍රශ්නේ මම මේ නැසිය යුතු අනිෂ්ට සත්‍යයක් ඇහුවා ඇහෙන්න හොඳ නැති මහා අපේ කිසිම මේ ප්‍රියමනාප බවක් නැති අම්හිලි කටුක අදෝනාවක් මට ඇහුණා. මම මුළු රෑම නිින්දක් නැතුව මේ ශෝකින් හිටියේ. අන්තිමට බමුණෝ කැඳවලම බමුණන් ඇහුවා මොකද්ද මේකට හේතුව කියලා. ඊට පස්සේ බමුණෝ කිව්වා රජතුමාගේ රාජ ආශ්චර්යයට අන්තරායක් තමයි ඔය ඔබට පේන්න සැලැස්සුවේ. මේ රාජ ආශ්චර්යයට අන්තරායක් කොහොම අතලඟ. ඒ නිසා සර්ව චතුස්ක කියන මේ යාගය කරලා අපි අන්තරාය වළක්වගමු. යාගයේ සුදුසු උපකරණ සියල්ල සපයලා දෙන්න අපි යාගේ පවත් කරනවා කියලා මම මේ අවස්ථාවේ ඔක්කොම ටික සපයලා දුන්නා. දැන් මේ යාගේ කරන්න තමයි මෙයාලා මෙහාට මේ දුවන්නේ කියලා විස්තරය කිව්වා. ඊට පස්සේ බලන්න මේ බුද්ධිමත් ප්‍රඥාවන්ත බිරිඳක් සිටීමේ වටිනාකම. හරි? ඒ කිව්වා දේවයන් වහන්සේ මේ සබ්දයන්ගේ නිෂ්පත්තිය දෙවියන් සහිතෝ තුම්ලොවට අග්‍ර පුරෝහිතයාණන් වහන්සේගෙන් විචාලසේක් දැන් විමසීය. ස්වාමීන් ප්‍රශ්නයේදී මොකක්ද ඔය ශබ්දවලට හේතුව කියලා දෙවියන් මරුන් බමුණු සමන බ්‍රාහ්මණයන් සහිත මේ තුන් ලෝකෙම අග්‍ර පුරෝහිතයාණන් වහන්සේ වූ තථාගත අරහත් සම්බුදු රජාණන් වහන්සේ ලෝකෙට හේතු ලැබුණේ නැද්ද කියලා. ඊට පස්සේ රජතුමා දේවීනි ඔය දෙවියන් මරුන් බමුණු ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත තුන්ලෝ වාසී ඉන්ද්‍රිය අග්‍ර පුරුෂෝත්තමයාණන් පුරෝහිතයාණන් කියන්නේ කාටද? මන් දන්නේ කවුද කියලා. ඊට පස්සේ මාලිකා දේවී කියනවා අග්‍ර පුරෝහිතයෝ නම් අන් කෙනෙක් නොවේ සියලු පදාර්ථ නිමවාද මහා ගෞතම සර්වඥයන් වහන්සේ මේ මුඩ බමුණෝ කුමක් දමින්ද යොහුවගොස් බුදුන්ගෙන් විචාලමනවයි කොසල් රජුරවන්ට කියා ඊට පස්සේ මොකද උනේ අග්‍ර පුරෝහිතයෝ කියන්නේ කවුරක්වත් නෙවෙයි කිව්වා මහා ගෞතම සර්වඥයන් වහන්සේ අග්‍ර පුරෝහිත මේ බුදු බ්‍රාහ්මණ මොකද කියලා මේ බුදු බ්‍රාහ්මණ මොකද කියලා එනිසා වහාම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා බුදුරජාණන් වහන්සේගෙන් මේ වචන අහන්න කියලා මාළිගා දේවිය
වාහනයක් රථ යානාවකින් ජේතවන විහාරයේ ගිහිලා බුදුරජාණන් වහන්සේ අතට ගිහිලා වැදලා පැත්තකින් වාඩි වෙලා දැන් ප්‍රශ්නේ සාකච්ඡා කරන්න ලෑස්ති. මල්ලිකා දේවිය නම් බුදුරජාණන් වහන්සේව මතක් කරලා දුන්නේ. රජතුමාටවත් එකපාරට බුදුරජාණන් වහන්සේ මතක් වුණේ. එහෙම තමයි. ඒ ගොඩක් අර පාලකයන්ටත් එහෙමයි. හරි නාමනුගේ කරපිටින් තමයි ඉන්නේ පුටුවට. ආත්මම අමතක වෙනවා. පැහැදිලි පාසපොට්ට සත්‍ය දානකොට තමයි මතක් වෙන්නේ. ආමුදුරු උදව් කළේ මට කියලා. හරි. ඒකට සත්‍යයක් ඉංග්‍රීසියට දාන්න ඕනේ. මම නම් කියනවා. ඕ මීඩියා වලින් දාන්නතු ජනන්ත මන්ත්‍රී නම් මේ සත්‍ය ධර්ම නම් තවත් හොඳයි. මම නම් කියනවා. මීඩියා වලින් ආමුදුරු කෑගහමකට වඩා හරි මේමයි කිය බොරුවට නිකන්. ඕවා විතර වඩා හොඳයි. ජනාධිපති මන්ත්‍රීල මේ යන්න බැරි කමක් නැහැ. හරි? උපදේශක සභාව තියෙනවා. හරි? ඒවල වෙලාව ආමුදුරවල වහන්න බෑනේ. හරි? ජනාධිපති කෙනෙකුට අගමැති කෙනෙකුට කාවුත් ආමුදුර කෙනෙකුට දොරක් වහන්න බෑ. ආමුදුර කෙනෙක් කියනවනම් ඕන චෙක් කරන්න පුළුවන්. චෙක් කරලා බලලා වෙලාවක් තියෙනවා නම් ඒ ආමුදුර කතා කරේ. බෞද්ධ පාලකයෝ වැඩිනේ. ඉතින් එහෙම ගිහිල්ලා අදහස් ප්‍රකාශ කරනවා ඊට වඩා හොඳයි. කොහොමද කියන්නේ? මොනටද? හරි මොකට කියන්න බැරිව මීඩියා වල කියලා වැඩක් නැහැ. මීඩියා වල වීඩියෝ වෙලා හරියන්නේ. මොකට කියන්න ඕනේ කියලා. හරි. ඇත්තට කියන්නත් පුළුවන්. නේද? තනිකර වර්තමාන ජනාධිපතිවරයා කැම්පේන් එක කරේ හාමුදුරුවෝ. අනිකර හාමුදුරුවෝ තමයි පුරුවට ගෙනාවේ. ඒ නිසා වැරද්දක් කරනවා නම් ඒ ඕන වෙලාවකින් කතා කරන්න බැරි කම නැහැ. ඒ නිසා මේ ඒ කාලේ රජුරුවන්ට පොදු රජුරුවන්ට හාමුදුරුවෝ දුන්නා. අන්න ඒකයි ජීවිතේ ප්‍රශ්නයක් ගැටලුවක් වෙනකොට වෙන ක්‍රම වලින් උත්තර හොයන්න යන්න කලින් සාසනික උත්තරයක් වෙන්න. උගාපයි බලන්නේ ප්‍රශ්න වලට උත්තර හොයන්න හම්බ වෙන්නේ නේද? හම්බගෙන උත්තර හොයන්න හදන්නේ. හම්බගෙන කවදා ප්‍රශ්න උත්තර හොයන්න බෑ. හොඳට මතක තියාගන්න. මොනවාරි ගැටලුවක් ප්‍රශ්නයක් කරපුදියක් තියෙනවා නම් මම නම් කියන්න කෙනෙක් ඇත්තෙම නැත්නම් ඉදී තියාගෙන නිකාම් වද විඳින්දා නිින්දක් නැතුව කන්න බැරුව ලෙඩ වෙවි ඉන්නවට වඩා මොනවාරි දෙයක් තියෙනවා නම් ඕනෙන් ගමන ඔක්කොම බේරෙවට වගේ අපිට ගෙනල්ලා අහලන්න ප්‍රශ්නයක් නැහැ. හරි අපි කාටවත් කියන්නේ නැහැ. එහෙම අම්මෝ ඔච්චරදලා අපිට කියලා මිනිස්සු කියනවා. අපි කවදාවත් මිනිස්සුන්ට අපි මේ චෝදනා කරන්නේ අපහාසයක් කරන්නේ අපි කටයුතු කරන්නේ ඉතහරින් දැන් ස්වාමීන් වහන්සේ මම කියන උනා ගැටලුවක් කිව්වහම ලොකු මනසට ලොකු සහනයක් හම්බෙනවා. සමහර ළමයි ඉත ඇතුලේ අංගගෙන ඉන්නවා. හරි. ඉත ඇතුලේ අංගගෙන ඉන්න කාටවත් කියන්න බෑ මොනට. අමුන්ට ලැජ්ජා කරයි. සමාජයේ ළමට මෙහෙම චෝදනා කරයි. මේවා පැතිරිලා යයි මේවයි කියලා. එහෙම සමහර වෙලාවට දවසක් ආවා මම දන්නේ මහත්තයෙක් මේ එයාගේ ඉතින් එයා ආයෝජනකාරී කටයුතු කළා. ඉතින් මෙයාගේ එළියෙන් වෙන කුරජක් කරමාලයක් ඇවිල්ලා මෙයාත් එල්ලලා ගියා. නෝනයි දරුවෙක් ගෙදර ඉන්නවා. මැසේජ් එකක් නෝනට ආවලා. කැම්පස් යන කාලේ යාළුවලා ආත්මක දෙන්නේ. දැන් මිනිහට ගෙදර යන්න බෑ මොන දෙයක් බෑ මේකට. ඊට පස්සේ ඇවිල්ලා මාත් එක්ක අඬා කිව්වා විස්තර. මේ කියලා. ඊට මම කතා කරන මොනටද දෙන්න කිව්වා. එන්නේ වැඩේ මොනවද සෙටල් කරලා. හරි දැන් හොඳට ඉක්මනට. හරි. ඒ නිසා ඕනනම් ප්‍රශ්න වලට උත්තර තියෙනවා දැන්. ඒ නිසා සාසනික පිළිතුරු හොයන්න වෙන ඔය අමුද්ද ජීකා පිටිපස්සේ ගිහිල්ලා. හරි. දේවාල ගානේ, කපුව ගානේ
මේ එකේ උපදේශන සේවා තියෙනවා නේද? කවුන්සලින් තියෙනවා. ඉතින් ඒවා ඉතින් හොඳයි ඉතින්. කවුන්සලින් කරනකොට දෙනවා අපි ළඟට මේ එක පහු කියාගෙන යනවා. කවුන්සලින් ඩිග්‍රී තියනවා. පාත්‍යක් නම් උන්ට උගේ කතා කරන්න බෑ. අපිට කතා කරලා අනේ අම්මර මොකද කරන්නේ කියලා. හරි? එහෙනම් ඔය මොන විද්‍යාවටත් වඩා බුදුරජාණන් ධර්මයේ කියන ඉස්සරහ තියෙනවා. ධර්මයෙන් ධර්මාශිර්වාදයක් ගන්නවා තරම් තව හිත හදාගන්න වෙන කිසිම දෙයක් නෑ. තේරුණාද? ඒ නිසා කවදාවත් ඔබේ ගැටලුවක් ප්‍රශ්නයක් කතා කරන්න ඒක ලැජ්ජාවක් කියලා හිතන්න එපා. වැරද්දක් වෙනවා නම් තමුන්ගේ ඇති මේ වැරද්ද හදාගන්න ඕන නම් හොඳම දේ තමයි කල්යාණ මිත්‍රයෙක් එක්ක ඒ පිළිබඳව කතා කරන එක. අංගරන් කවදාවත් වැරදි හදාගන්න බෑ. තේරුණාද? අංගරන් කවදාවත් වැරදි හදාගන්න බෑ. ඉතින් ඕන කන්නේ ඇවිල්ලා අපිට ඒක කියන්නේ. ඇවිල්ලා මොඩ කියන්න බෑ නෝ මොඩ කියනවා කියන්නේ. හරි. ඉතින් අපිට පුළුවන් නම් සහනයක් දෙන්න. අපි ධර්මයෙන් සහනයක් දෙන්න නැත්නම් කරන්න ඕන විදිය හරි අපි කියලා දෙන්න. හරි. ඒ නිසා මේ දානෙට විතර බක්කවන්න විතර සාමුදුරු පාවිච්චි කරන්න එපා. අද ගොඩාක් සාමුදුරු පාවිච්චි කරනකොට මිනිස්සු මලවුන්ට බක්කවන්න තමයි තියාගෙන ඉන්නේ. එතන ගියාට මෙලෝ උදව්වක් ගන්න නෑ අපි. අපිට නම් කැමතියි මේ පාසල වලට වැඩියක් වෙලා පොඩ්ඩක් නෑ නේද? පොඩ්ඩක් සහනයක් ලැබෙනවා නම් ධර්මයෙන් සහනයක් දෙන්න පුළුවන් නම් හරි වල සමහර සිද්ධිනසා ගන්නවනේ එක ප්‍රශ්න උත්තර තියාගෙන දෙලා කියන්න කෙනෙක් නෑ අන්තිමට සිද්ධිනසා ගන්නවා සමහර ඊටනේ වැඩි වෙලා හරි ඒ නිසා ඒ තත්ත්වෙට වැටෙන්න එපා. ඊට වඩා දැන් කවුරු කෙනෙක්ගේ කැවිලා ඒ පස්සේ කතා කරනහම කිව්වහම මේ එතකොට ඒක න අපිට අපි යන හැමදෙස්සෙම විමසිල්ලෙන් ඉන්නවා. එතන බැවිලා මාත් මොනවද ලොකු ප්‍රශ්නයක් ඔබේ හරි දරුවෙක් කියලා මොකක්ද කිව්වා කියන්නේ. හරි. ඊට පස්සේ අපි හැමදෙස්සෙම කෝල් එකක් හරි දීලා අහනවා පුතේ කොහොමද දැන් අම්මේ කොහොමද දැන් දරුවට කොහොමද මොකද දැන් කරන්නේ. ඒතර අපි හරි ටච් එකේ ඉන්නවා කියලා දන්නවද? හරි දැන් ආමුදුරු මේක දන්නවා මේ පාස දන්නවා දන්න නිසා ආමුදුරු අපිට දෙවිලි ඉන්නවා. හරි එතකොට එයා නැවතේ වැඩි කරන්නේ නැහැ. පුළුවන් තරම් අර නැගිටින්න උත්සාහ කරන දෙකාර ස්වාමීන් වහන්සේනමක් එක්ක කිව්වහම ගෞරවයක් තියෙන මේ තමුන්ට වඩා ඉහළින් ඉන්න සීලෙන් ගුණේ ඉහළින් ඉන්න ස්වාමීන් වහන්සේනමක් එක්ක කිව්වහම ඒක ලොකු ගෞරවයක් තියෙනවා නේද? සමාජාත්මික එක්ක නෑදෑයෙක් කියනවට වඩා ඒක ලොකු ගෞරවයක් තියෙනවා. මොන වචනයක් කිව්වත් ඒ වචනේ අයින් කරන්න බෑ. ස්වාමීන් වහන්සේ කිව්වොත් මෙහෙම කරපන් කියලා ඒ වචනේ අහක දාන්න බෑ. තේරුණාද? අපේ ආධ්‍යාත්මික ඥානත් එක්ක අපේ ශ්‍රද්ධාවත් එක්ක ඒක අපිට පුළුවන් තරම් අපි මේ වචනේ තුල ඉන්නවා. ස්වාමීන් වහන්සේ බැනලා තමයි වැරද්දක් නම් බයින්න පුළුවන් මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා ඒක දොස් කියන්න පුළුවන්. ඒ ඔබවන්ට අදට වදිනවා ඒක. ඒකට යනුකින් ගැලවෙන්න උත්සාහ කරනවා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය කිව්වා. ස්වාමීනි රාත්‍රියේ මට මේ වගේ සත්‍යයක් ඇහුණා. බමුණෝගේ ඇහුවට පස්සේ බමුණෝ කිව්වා රාජ්‍යයට ජීවිතයටයි සැපයටයි අන්තරායක් උතන තියෙන්නේ. ඒ නිසා සර්ව චතුස්ක යාගය කළා මේ අන්තරාය වළක්වන්න ඕනේ කියලා. දැන් මේ යාගය කරන අතරේ තමයි මම මේ තථාගතයන් වහන්සේ මේ පොඩ්ඩක් මතක් කරලා යන්න මේක අපි කරනවා කියලා පොඩ්ඩක් මතක් කරලා යන්න මම මේ ආවේ. ඊට පස්සේ අතරම ස්වාමීන් ශබ්ද ටික ඉඳලා මට මොනවාරි පත්‍රයක් තියෙනවා. මොනවාරි පත්‍රයක් මට තියෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බලන්නේ කියන හැටි එපසට ලොව ඉක්මවක් වැනි මාගේ ස්වාමි දරුවෝ බුදු
අඬන පුත්‍රයෙකු ලෙහිලා සනස්සන්නාන්නේ මහරජ තට කිසිදු උපද්‍රවයක් නොවේ. නරකයෙහි උපන්නා වූ නිසත්තු දුක්ඛනුභව කෙරෙමින් ඒවසිය නොහි ශබ්දය පැවැත්වූහ. මහරජ මේ ශබ්දයෝ දැන් තාවිනින් අසන ලද්දෝ නොවෙති. පෙරත් අසන ලද්දෝමය. ඔන්න පද්‍රවයන් කියලා ලැබුවට පස්සේ බුදුරජාණන් වහන්සේ හරියට දැනසුවේ කොහොමද? අඬන පුත්‍රයෙකු සනසන මවක් වගේ. බලන්න කොච්චර ලස්සනද ඒ වචනේ. බුදුරජාණන් වහන්සේ ළඟට කෙනෙක් ආවම දුකක් වේදනාවක් පීඩනයකින් ආවම මේ කිනාව සනසන කොහොමද? අඬන පුත්‍රයෙකු සනසන මවක් වගේ. ඉතින් තනසන මවක් මෙන් බුදුරජාණන් වහන්සේ වදාළ මහරජ ඔබට කිසිම උපද්‍රවයක් නැහැ. ඔය නරකයේ ඉපදිලා අපායේ ඉපදිලා දුක් අනුභව කරන නිරිසත්තු ඒ සත්‍ය ඉවස ගන්න බැරුව තමයි ඔය ශබ්ද නගල කෑ ගහලා තියෙන්නේ. ඒ සත්‍ය තමයි ඔය ඇහුනේ. ඔය සත්‍ය දැන් විතරක් නෙවෙයි රජතුමනි, මේට කලින් අයටත් ඔය සත්‍ය නැහිලා තියෙනවා. ඔය අපායේ සත්‍ය ඔබට විතරක් නෙවෙයි, මේට කලින් බොහෝ අයටත් ඔය සත්‍ය බද්ද ටික ඇහිලා තියෙනවා. ඒ නිසා එහෙම කියලා වාග්තුන නිස්සබ්ද වුණා. ඊට පස්සේ රජතුමා කිව්වා මේ ස්වාමීනි මට ඒ පෙර විවිධය මේ සත්‍ය අසුවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරපු එකේ අර්ථය කාටද ඒ සත්‍ය වුනේ කියලා මට දේශනා කරන්නසේකවා. එතකොට දැන් බලන්න මේ කරගන්න හදිච්ච මහා පවකින්නේ රජතුමා ගැලවුනේ නේද? කරගන්න කියපු මහා පවකින් ගැලවුනේ. දැන් මේ පව කරගත්ත අය නම් මහා සත්ව සංහාරයක් කරන්නේ නැහැ. ඔච්චර කියලා අකුසල රැස් කරගන්නවාද? ඉතින් ඊට පස්සේ භාගතුන් වහන්සේ උන් අතීත ජීවිතය මතක් කරනවා. යට ගිය දවස වරණස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙකු රාජ්‍ය කරන සමයේ සසර සැරි සරන්නා වූ බෝධිසත්ව දෙම එසමේ කසීරට එක්තරා බමුණු කුලයෙක් කීපිද වැඩිවිය පැමිණ වේදත්‍රය නිමවා දැන පංචකාමය ගිහිගෙන් නික්ම ඉරිසී ප්‍රවෘජාවට පැමිණ පංචාභිඥාස්ත සමාපatti පදවා ධ්‍යාන ක්‍රීඩා කෙරෙමින් හිමාල වනයේ සිත් කලෝ එක් වන ලැබෙක්කි වාසය කරන්නේ. ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ කසීරට බමුණු කුලයක උපන්නේ. වැඩිමල් වෙනකොට වේදත්‍රය නිමවලා ඉඳගෙන අවසන් කරලා පංචකාමයේ ජීවිත අතහැරලා නික්මිලා අයුෂී ප්‍රවෘජාවට පත් වෙලා අෂ්ට සමාපatti පංච අභිඥා උපදවාගෙන ධ්‍යාන ක්‍රීඩා කෙරෙමින් හිමාල වනයේ වාසය කළා. ධ්‍යාන ක්‍රීඩාව කියන්නේ මොකක්ද? ධ්‍යානත් එක්ක සෙල්ලම් කරනවා. දැන් බෝලෙත් එක්ක සෙල්ලම් කරන්නේ අපි මේ දවස්වල. එංගලන්තෙත් එක්ක. හරි. ඉරිසි වල සෙල්ලම් කරන්නේ ධ්‍යානත් එක්ක. ඒ කියන්නේ ඕන විදිහට ධ්‍යාන තමුන්ට වශී කරගෙන තියෙනවා. හරි. ධ්‍යාන ඕන විදිහට ධ්‍යාන වල සම්බන්ධ වෙන්න පුළුවන්. කැමති නම් පළවෙනි ධ්‍යාන, කැමති නම් දෙවෙනි ධ්‍යාන, කැමති නම් වාහනයක යනවා වගේ. කැමති නම් බස් එකේ ගියේ, කැමති නම් සෙල්ලම් කරලා දාන්නේ.
කැමති නම් පහේ දාලා ගියයි. කැමති නම් පොඩ්ඩක් රිවර්ස් කරයි. වාහනයක් වගේ ගමුද ඒක වසී කරගෙන තියෙන. වාහනයක් මෙන් පත් කරගෙන තියෙන යානාවක් මේ. ඕනෝන විදිහට ධ්‍යාන ක්‍රීඩා කරන්න පුළුවන්. හරි. ඔබ ධ්‍යාන ක්‍රීඩා කරන කෙනෙක් වෙන්න. ඒ මග ලල්ලිත් එක්ක දෙල්ලක් කරොත් දරුවොත් එක්ක දෙල්ලක් කරනවා. මාධ්‍යත් එක්ක දෙල්ලක් කරනවා මග හැදේ. මේ දැන් පොඩ්ඩක් ධ්‍යානෙට දෙල්ලක් කරන්න බලන්න. නැත්තම් දෙල්ලක් කරන්න වෙන්නේ. ලෝදියත් එක්ක. එමොහොඩු දාලවත් එක්ක. හරි. ඒවත් එක දෙල්ලක් කරන්නේ යන්න එපා. ඒ යන්න කලින් කොහොමද ධ්‍යාන දෙල්ලක් කරලා මේකේ කොහොමද ගැලවෙන්න උත්සාහ කරන්න මහන්සි වෙන්න. හරි. ඊට පස්සේ දැන් අස්තවාපත් උපදවාගෙන අපි බෝධිසත්ව ඍෂීන් වහන්සේ හිමාල වනයේ වාසය කරනවා. ඒ බ්‍රහ්මදත්ත රජතුමා එක් දවසක රාත්‍රියේ ඔය වගේම නිරිසතුන් 4 දෙනෙක්ගේ ශබ්දය අහලා බයිත් ඇතිගෙන මුළු රාත්‍රියම නිදා හිඳ බහුවදා උදේ බමුණාගේ යවුවා. මොකක්ද මේ පත්‍ර වේ, මොකක්ද මේ යාගේ, මොකක්ද මේ අන්තරාව කියලා ඇහුවා. ඊට පස්සේ ඒ බමුණ කිව්වා මොකද්ද? ඔව් දැන් ඉතින් තියෙන්නේ යාම කරන්න තමයි. ඒ කාලේ දහම තිබුණේ කියලා. හරි. ඒ කාලේ මේ බුද්ධෝත්පාද කාලය ගැන කතා කරා. නෑ. බුද්ධෝත්පාද කාලය නෙමෙයි. අපි බුදුරජාණන් වහන්සේ පෙරම් පුරාගෙන එනකොට උන්වහන්සේ ඉන්ජීවරයන් වහන්සේ නමක් හැටියට වාසය කරන එක්තරා ජීවිතයක් මේ. එක්තරා ජීවිතයක්. එතකොට අබුද්ධෝත්පාද කාලය දහම කියන දෙයක් ලෝකේ නැහැ. බුද්ධ කියන වචනේ අහන්නත් නැහැ. පින්පව් කියලා එහෙම දැන් අද නම් පින් මේවා පව් මේවා කියලා බෙදීමක් තියෙනවා නේ. මේවා කුසල් මේවා අකුසල් කියලා බෙදීමක් තියෙනවා. අපි මොනවද කරන්නත් කලින් කියන්නත් කලින් හිතන්නත් කලින් අපිට මේ හිතනවා නේ. මේවා පව් මේවා අකුසල් මේ හිතෙන්නේ නැත්නම් ඉතින් පව් තමයි. හරි. අරුතම හිතේ දැන් අරක්කු බොනේ කාට අරක්කු මොදලේ ගන්නකොට පව් කියලාවත් හිතනවා නම් කමන්නේ අප්පා. ඒකට එහෙම දෙන්නේ නැතුව බොනවා නම් මේක ඇත්තම තුච්චයි. මන්නම් කිය. පව් කියලා නේද? කර පව් කියලා හිතනවනම් තව කමන්නේ නේද? ඒක පස්සේ කමන්නේ ඒක අයින් කරගන්න. පව් කරලා දාලා ඇතුලේ වර්ධිලා කර ඇයිද දවසක නේද? එනිසා අපි කියන්නේ මෙව්වක් කමන්නේ වනහනක නවත්තන්න එපා. බොන්නම ඕන නම් බීබියක්. වනහනක නවත්තන්න එපා. මිනිසුන්ට කියන්නේ ගාල් වල ඉන්නේ. බොනවා නම් බීබා වනහනක නවත්තන්න එපා. ආමුදුරු කිව්වේ කියන්නද? බොන්නම ඕන නම් බීබා. හැබැයි වනහනක නවත්ත ඒක කවදා හරි දවසක් මේ මිනිහට හිතට වදින බණක් ඇහෙන දවසක්. එතනින් පස්සේ මිනිහ බොන්නේ. අහගෙන යනකොට ඔක හැමදාම හිතේ කියනවා නේ. කර්ම බලලා අපි ඉස්සෙම ආමුණු කියනවා ඕක පොරකොට උපදිනා ජීවිතවල උම්මත්තක වෙලා උපදිනවා පිස්ස වෙලා උපදිනවා කියලා බන්න කියනකොට මේක කියද්දී දවසක මේකට දැනෙනවා. හරි. අපි දන්නේ කොයි හාමුදුරු කියන එකද මම කියන එක දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. නමුත් මේ වෙන ස්වාමීන් වහන්සේ නමක් තමයි අපි දන්නේ නැහැ අසලේ මොන පුරුදු තියෙනවද කියලා අපි දන්නේ අපි මේ තමුගේ දරුවෝ වෙන්න පුළුවන් අද ආමුදු වෙලා ඉන්නේ බණක් කියන්නේ හරි සමහරවිට වෙන කෙනෙක් කියනට වඩා සමහරවිට යම් ආමුදු කෙනෙක්ගේ වචනයක් ඇහෙද්දී සමහරවිට ටිකක් තදට හිතට දැනෙන්න පුළුවන් සංසාරේ මොනවාරි පුරුදුත් එක්ක ගෞරවෙත් එක්ක බැඳීමුත් එක්ක සසර පුරුදු කෙනෙක් කොහොමද නැගෙනවා. හරි. කරලා සමහරුන්ට අපි හරි කැමති.
සමහරුගේ වචන වලට කැමති, සමහරු කටහඬට කැමති. ඒ සසරේ පුරුදු වෙන්නේ. හැමෝගෙම වචන වලට අභ්‍යාස නැහැ. හැමෝගෙම රූපෙට අභ්‍යාස නැහැ. සමහරව කෙල්ලෝ ඉන්නේ කැතේ උනහාද බලන්නේ. ඒ රූපෙට නෙමෙයි මඟ සසරේ පුරුදුලා. සමහර පුතාලා ඉන්නේ. හරි. ඒ වගේම තියෙනවා. ඒ සසරේ පුරුදු වෙන්න පුළුවන්. රූපේ නෑ, රූප සම්පත්තිය නෑ. ඒ වුණා සසරේ පුරුද්දක් වෙනවා. හරි, ඒ වගේ සසරේ පුරුද්දකින් නැගිනවා ජීවිත වලට. ඒ නිසා මේ පව් කියලා දේ හරි මනසට ගන්න. දැන් ඒ කාලේ නම් අබුද්ධෝත්පාද කාලයක් කියේ. ධර්මයක් තිබෙන්නේ නැහැ මේ දැන් පොතවරක් කියනෝදී මේ ආකාරන හතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දැක්කා. හරි මිනිසුන්ට එහෙම ඉතින් ධර්මයෙන් හිතෙච්ච නැති මිනිස්සු ඉන්නවා. දැන් අපි කරනවාද අනේ අපි බුදුහාමුදුරුවෝ දැක්කොත් නම් හරියයි. නේ මෛත්‍රී බුදුන් දැක්කොත් නම් අපිට හරිය අපි හරියයි අපි නිවන් දකි. හරි? අපි හිතන බුදුන් දැක්කම නැහැ. මේ බුදුන් දැකලා කව කරන්නේ යාන්තම් කියන්නේ තියෙන බෑ. හරි? ඒ නිසා මේ බුදුන් දැක්කත් බෑ. අර බුදුන් දැක්කම කියන්නේ මගේ සිවුරු කොට අතගලා ඉන්න කපෝලේ දාලා වැඩිලා. ඒ මිනිස්සු හිතන්නේ බුදුරු කියන්නේ මේ මහා ලෝකයේ ආශ්චර්ය දින මේ පෙන්නගෙන ඉන්න. ඒ නේ බුදුරජාණන් සේවිදලා නැහැ. ඒ හිතන්නේ බුදුරජාණන් උපදිනකොට අඳුර ගන්න බැරි වුණා. හරි? උන්වහන්සේ මේ හැමදාම විද්‍ය ප්‍රාත්‍යාරේ පාගෙන මේ තමු බුදු කෙනෙක් කියලා එළියට පෙන්නගෙන දැන් ඔය රහත් කියනවා කියන්නේ නේද? උන් තමු රහත් කියලා පෙන්න ගන්න ඇඩ්වර්ටයිස්මන්ට් වලට ගෑන ගන්න කියලා කරනවා. හරි. වෙනම මීඩියා ටීම් දාගෙන Facebook වලට වෙන Facebook වල ටීම් දාගෙන හරි පේජ් එකකින් මේ කලින් විරුද්ධව කමෙන්ට් එකක් දාපුවම 100ක් විතර එනවා පිටිපස්සෙන් විරුද්ධව කියනවා. ඒ ටීම් එක වැඩ කරන බඩියට. ඒ කියන්නේ රහත්කම තියෙන කවුරු අතේද? අර මීඩියා ටීම් එක අතේ. හරි? ඒකයි. එහෙම මීඩියා ටීම් වලින් හදන මගපල වැඩක් නැහැ. හරිද? මීඩියා පැත්තේ මේ වයසක ලොක්කි මොකද මහා අරිහතුන් වහන්සේ කියලා තමයි යාගේ නම දාලා තියෙන්නේ. හරි? ඉතිහාසයේ නැවත ලියන මහා අරිහතුන් වහන්සේ. ඉතිහාසයේ නැවත ලියනවා. මේ ඉතින් මේ වෙනම මේ පඩියට වැඩ කරන Facebook වල තනිකර මේ අද රූපවාහිනිය ඕනේ. හරි. අද උගා අය බණාදී මේ රූපවාහිනිය නෙමෙයි. සමාජ දාලාවලින් YouTube වලින් Facebook වලින් තමයි අතුගාකයි බණාදී සූරු වලින්. ඒ යෝගින් අද දැන් මේ කොරෝනා කොවිඩ් කේස් එකත් දැන් තවත් ප්‍රචලිත වුණා. අනාගතේ මිනිස්සු මංසල් වලට වැඩි එන්නේ නැති වෙයි. හරි. මොකද දැන් වැඩිපුර ක්‍රමයේ දැන් මුගල් හාමුදුරුවෝ දැන් එහෙම ධර්ම දේශනා කරන්න ඒ වටේදී පුරුදු වෙලා තියෙනවා ඉතින්. හරි. ටික මේ පාසල් වලට එන ස්වභාවයෙන් ටික නැති වෙලා ඒකකට හිතන. හරි. සාසනයේ අනුදාමින්ද ඒවත් හේතු වෙන්න පුළුවන් අනාගතේ. කොවිඩ් වුණා කියලා මේ පටන් ගත්ත අනාගතේ තව ඒවා එයි. හරි COVID-19 COVID-20 එයි ළඟට. COVID-21 22 23 හරි. ඕනෑමකට අපිට යන්න වෙන COVID-19 වලින් අපිම තාමනේ ඉන්නවා 20 කී යන්න වෙන්නේ නැහැ අපිට. හරි ඒ නිසා පොඩ්ඩක් හිතන්න. ඊට පස්සේ මොකද උනේ? අන්න දැන්
යාගයක් සංවිධානය කර කවුද? බරණැස් රජු, බ්‍රහ්මදත්ත රජු. ඉතින් ඊට පස්සේ එකල්හි බෝධිසත්වයෝ ධ්‍යානයට සමවැද එයින් නැගී ලොව බලන්නේ බරණැස් රජුගේ උපද්‍රවය නසමි අඥාන මෝඩ වූ බමුණන්ගේ බස්ගෙන නොයෙක් ගණන් ප්‍රාණීන් නසා බොහෝ උපද්‍රව පමුණුවා ගන්නට උත්සාහ කරනුයේ. දැන් ඔසරජුරුවන්ට මල්ලිකා පිටව හිටියට බ්‍රහ්මදත්ත රජුරුවන්ට ඒ ගෑණියක්වත් හිටියේ නැහැ. ඊට පස්සේ අපේ බෝධිසත්ව ඍෂීන් වහන්සේට මේ වගේ යාගයක් කරන්න හදනවා කියලා දැනුණා. දැනিলা උන්වහන්සේ මොකද කළේ? මේ උපද්‍රවය නසනවා කියලා මේ කරන මහා විපත, මේ මහා සත්ව හිංසාව නවත්තන්න ඕනේ කියලා මේ මෝඩ බමුණන්ගේ වචන විශ්වාස කරලා නොයෙක් ප්‍රාණීන් නසල මේ කරගන්න හදන මහා විශාල විනාශේ කොහොම හරි නවත්තන්න රජතුමාගේ මේ උපද්‍රවයක් නැති කරලා පරලෝකදි වෙන උපද්‍රවයක් නැති කරන්න ඕනේ කියලා සිතා ඉරිදීන් අහසට පැන නැගී බරණැස් රජුගේ උයනට අහසින් ඇවිත් බැහැලා මහුල් ශාලාවේ වාඩි වෙලා හිටියා. කවුද? අපේ බෝධිසත්ව මහා ඍෂීන් වහන්සේ. මේ රජුන්ට මෙලොවදී වෙන විනාශෙත් නවත්තලා පරලොවදී වෙන විනාශෙත් නවත්තන්න ඕනේ කියලා හිතාගෙන ඇවිල්ලා හිටියා. ඊට පස්සේ ඒ සමයේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ ප්‍රධාන දරසියු එක් බමුණු කුමාරයෙක් ඔහු කරා එනද ආචාර්යන් වහන්සේ අපගේ වේදත්‍රේ එකක් කුමරා අනිකක් කට සැප කිරීමක් යන දෙයක් නැත. වේද විරෝධ වූ මෙවන්නක් කුමට කරන දෙයක්ද විචාර කරුවි. පුරෝහිතයා විසින් ඊට අපට මාංශ කන බොන දෑ බොහෝ වස්තු ලැබේ. දෙවියේ නොවලක්වා නිකම් නිදුවයි කී කල්ලි. දැන් මේ කරන්න හදනකොට දැන් බමුණන්ගේ ප්‍රධාන පුරෝහිතයා ඉන්නවනේ. පුරෝහිතයාගේ අතවැසියා ගෝලයා, ප්‍රධාන පුරෝහිතයාගේ ගෝලයා බමුණු කුමාරයෙක් ඇවිල්ලා පුරෝහිතතුමාගේ මහා ආචාර්ය මහත්මයා අපගේ වේදත්‍රයේ කෙනෙක්ව මරලා තව කෙනෙකුට සැප ලැබෙනවා කියලා දෙයක් නැහැ. මං කියපු වේදේ කෙනෙක්ව මරලා තව කෙනෙකුට ආශිර්වාදයක් ලැබිලා ඒකේ තව කෙනෙකුට යාවතක් වෙනවා කියලා එහෙම දෙයක් මම අහලා නැහැ අපේ වේදේ තුල. හරි? එතකොට ඒ නිසා මේ වගේ යාගයක් කරන්න මොකටද? කුමක් පිණිසද කියලා කිව්වා. පුරෝහිතයා කිව්වා කඩපියාගෙන ඉඳී කිව්වා. මේවා අපි කරන්නේ වෙන දෙයකට නෙමෙයි කිව්වා. අපිට මේ වගේ කණ්ඩ බොණ්ඩ බද්මාස කණ්ඩ බොණ්ඩ අපිට සල්ලි හම්බෙනවා. කවුරුනම් වෙනවා. ඒ නිසා උඹ ඔබට බලන්න පාට වෙදී කිව්වා. මම මේ බලාගන්නවා. හරි. ඒක හුඟක් අය දේවල් කරන්නේ අපිට ආදරයකට උදාකාරයට ආශිර්වාද කරනවා, සෙත් පතනවා, පූජාවක් කරනවා කියලා කෙරුවට ඒකේ මිනිහගේ ආසාව. හරි ධම්මික වෙලමත් ඇවිත් එතෙමයි. මේ නිසා ඉතින් මෙයා ඉතින් දැන් 2500 බැරි පොතලයි. ගමන්නේ කීයක ගාලා පොදුරුසේ. අපේ ගෝමාරක් පිළි ඉන්නලා හොඳයි. හරි. ඒ නිසා එන්න මේ දේශීය ඖෂධ තියෙන දියා ප්‍රතිශක්තිකරණයක් ඇති වෙනවා නැති. දේශීය ඖෂධ මේ පැණි සාධිකා දාන කුරු වගේ කීප දේවල් ඔබ ඒක හොඳ මේ අපිට මොනවාද ඖෂධ. හරි ඒ වගේ තමයි අපි අපේ ප්‍රතිශක්තිකරණයක් හැදලා තියෙන වෙන දෙයකින් නෙමෙයි. ඔය කොත්තමල්ලි වලින්, මිකුරු වලින් මේ
දැන් බුදුරජාණන් වහන්සේ මේ සත්‍යක්ඛන්දකේ දේශනා කළ තියෙන අසනීපට ඉස්සෙල්ලාම කියන්නේ මොනවද? බෙහෙත් කියලා කියන්නේ ඔය මේ පැණි මේ සපුරු හරිද ගිතෙල් හරි මේවා තමයි මුලින්ම බෙහෙත් පැණි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ සත්‍යක්ඛන්දකේ ඊට පස්සේ කී අසනීප හැදෙනකොට කී જાති දේවල් භාගතුන් වහන්සේ පණවලා තියෙන බෝධිමුත්ත වේසජ්ජයත් පණවන්නේ එහෙම තමයි. බෝධිමුත්ත වේසජ්ජ කියන්නේ ගව මුත්‍රා. හරි. ගව මුත්‍රා වලින් හදන බෙහෙත. හොඳ ඖෂධයක් කියන ගොඩාක් අසනීප වලට ඒක හොඳ ඖෂධයක් කියනවා. කොවිඩ් වලට හොඳයි නේද? නෝඩි චෙක් කරලා බලන්න. හරි. කියන්නේ බෑ. හරි. පොදුන්ට වේසජ්ජය හදලා අද නැති වුණාම කියන වේසජ්ජයක් අත්දැකී තියෙනවා. හදලා බලන්න. හරි ගියොත් අපි මාතරට විතර හොයන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අර තාපසයන්ාසලකට ගියා. තාපසයන්ට ගිහිල්ලා තාපසයන්ට කතා කරලා තාපසයන්ට කියනවා සගය මෙනුවර රජුරෝ දැහැමින් රාජගිරේ දැයි විචාල කල්වි අහනවර මේ අතරැස්සන් ගෙව්වා පුරෝහිතගේ අතරැස්සන් කොහොමද මා හොඳ රාජ්‍ය කරගෙන ඉන්නවද කියලා එරිසිනාච කියෝනේ හොඳයි ස්වාමීනි දැහැමින් රාජ්‍ය කරගෙන ඉන්නවා ඒ වුණාට රාත්‍රියේ සද්ද හතරක් අහලා බමුණන් විසින් හේතු අහලා දැන් මේ සර්වතපස්ගේ යාගය කියලා යාගයක් කරන්න ආවනවා ස්වාමීනි. නුබවහන්සේ සිල්වත් තාපසයන්වත් මේ සත්‍යයන්ගේ ඇත්ත නැත්ත පහදලා දුන්නොත් එහෙම ඒ සත්‍යයන් මරණින් මුදා ගන්නත් පුළුවන්. මේ මිනිස් කරගන්න මේ මහා භවෙන් ගැලවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ නුබවහන්සේ වගේ සිල්වත් තාපසයන් වහන්සේ නමකට හරි විසඳන්න පුළුවන් නම් ලොකෝ යහපතක් කියලා පුරෝහිතයගේ සගය පුරෝහිතගේ අතරැස්සා අපේ බෝධිසත්ව විසින් වහන්සේට ප්‍රකාශ කළා. ඊට පස්සේ තාපසයන් වහන්සේ කිව්වා සගය රජුරෝ අපාදික් විචාරෝ නම් සැක නැතිවනසේ සත්‍යයන්ගේ අර්ථ ප්‍රකාශ කොට කියන්නයි කියේ. විශේෂනාථ කිව්වා අපේ යහුවා නම් ඕකට මොකද්ද හේතු කියලා. අපි මේ වගේ සත්‍ය දාතනයක් සිද්ධ වෙන්න සැකයක් නැති වෙන්න ඕකේ අර්ථය අපිට පහදලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අර බමුණු කුමාරයා දැන් පුරෝහිතයන් ගන්නාල ඥානෙ ඊට පස්සේ කිව්වා අනේ ස්වාමීනි එන පොඩ කොහොම ඉන්න මම ඉක්මනට ගිහලා රජතුමා කුමාරයෙක් කරගෙන එන්නම් කියලා දුවලා ගියා මාළිගාවට. ඒ රජතුමාට කිව්වා දේවයන් වහන්සේ උයනේ මේ වගේ තාපසයන් ආදරමක් ඉන්නවා ඔබ වහන්සේ මුණ ගැහෙන්න ඕනේ කියලා. ඉක්මනට යන්න. රජතුමා යමක් කියලා ඔන්න මගුල් ශාලාවට ඇවිල්ලා උයනට ඇවිල්ලා ස්වර්ණ ප්‍රතිමාවක් වෙන තාපසයන් වහන්සේ දැකලා වන්දනා කළා අසුර සත්‍යයන් පිළිබඳව කිව්වා. තාපසයන් වහන්සේ රූපේ දැක්ක කොහොමද? ස්වර්ණ ප්‍රතිමාවක් අපේ බෝධිසත්වයන් රූපේ ස්වර්ණ ප්‍රතිමාවක් වගේ. ඉතින් ඊට පස්සේ රජතුමාට මේ ශබ්ද ඇති වෙච්ච හැටි දැක්ක තාපසයන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. මහරජ මේ සම්ද පැවැත්තු සතර දින పూర్ව ජන්මයි ඕන් විසින් වස්ත්‍රාභරණ අන්න පාන මාල ගන්ධ විලේපනාදී මමත්වයේ කොට රක්ෂිතව පිට වූ ස්ත්‍රීන්නේ ස්ථානයෙන් ගෙන්වා බොහෝ කලක් මුළුල්ලේ පරදාර පාපය රැස් කෙරෙමින් අනෙකුතු ප්‍රාණඝාතාදී වූ අනේක විද පාපයන් සිද්ධ කොට ජීවිත අවසානයේ ලෝක නරකේ විදක කියාවිය. මොකද දැන් වෙලා තියෙන්නේ මෙයාලා කලින් ආත්මයේදී
එක එක වස්ත්‍ර වලට ආභරණ වලට මල් සුවඳ විලවුන් ආදී දේවල් කන්න බොන්න දේවල් දීලා ගෑනු කෙන්නගෙන ගෑනුත් එක්ක පරස්ත්‍රී ඇසුරේ පරදාර සේවනයේ යෙදෙනවා. කවුද මේ පුද්ගලයෝ මේ රාජකුමාරයෝ හතර දෙනා. හරිද? එතකොට ඒ පරදාර පාපේ විතරක් නෙවෙයි අනේක දුරු ප්‍රාණඝාත ආදී අනේක විද පාප කර්මත් මෙයාලා රැස් කරලා තියෙනවා. පැහැදිලිද? අද මේව නිකන් සාමාන්‍යකරණය වෙලා නැද්ද? පර ස්ත්‍රිය නේ. අද ඉතින් මේ ලංකාවේ නීතිගත කරලා නැති වුණාට හරි ලංකාවේ කොච්චර වෙනවද ලොකු හොටෙල්ස් වල නේද? විවිධ සංචාරක ව්‍යාපාර කරන තැන්වල හරි. ඉතින් එහෙම දැන් තායිලන්ත වගේ රටවල් වල නම් මේ පර ස්ත්‍රිය අසුර ගණිකා සේවය කියන එක මේ රෙජිස්ටර් මේ ඉන්නේ නීතිගත කරලා තියෙනවා. හරි. ඉතින් ලංකාවේ තාම මේව රෙජිස්ටර්ඩ් කියලා පොතක ලියලා නැහැ. හරි. ඒ වුණාට ඉතින් කරම කට්ටිය රෙජිස්ටර්. හරි. ඒ නිසා මේ ගැටලු නැහැ. ප්‍රසිද්ධියම කියනවා සමහරවිට. ප්‍රසිද්ධියම කියනවා ගානත් එක්කම කියනවා. හරි. ඒ වගේ ලොකු ප්‍රසිද්ධියක් ලබා දෙනවා. ඒ වගේ ගණිකාවන්ට පර ස්ත්‍රී අතුරට උදව් කරන අයට ඒ වගේ ඉතින් එක එක ඔය නාට්‍ය වලින් චිත්‍රපට වලින් මේ කටට ප්‍රසිද්ධියක් හදලා දෙනවා. ඒ කට්ටියට ගාන වැඩි කරගන්න ඕන. ප්‍රසිද්ධිය වැඩි වුණාම ගාන වැඩි. ඉතින් ඒ නිසා මේ පුදුම ලෝකයක් ඉන්නේ දවස්. ඒ කාලේ නම් විතර රස්සාව ලංකාවේ ලෝක පරම රස්සාව වෙන්නේ නේද? අනුරාසාවෙන් නමුත් ලේසි වෙන්නේ කරනුන්ට දෙන්න ලේසි වෙන්නේ දේවන්නේ අර එක්තරා මේ අපේ බුදුරජාණන් වහන්සේ දවසක් විදුපුරු පව්වේ ඉඳලා පල්ලෙහාට එනකොට itu perේතියක් දකින්න. මේ පෙරේතියගේ හැම සිහිය නැහැ. හරි. ඒ කියන්නේ මේ සිහිය නැහැ, හැම නැහැ. සිහිය කියන්නේ හැම නැහැ. මාස් තව තියෙන මාස් නාරවල තමයි තියෙන්නේ. කුස්සෝ කපුටෝ ඉදුලි හිමියෝ පිටිපස්සේ පාන්න ඒ හැමකුත් අර මාස් පාන්න කොට අර මාස් කනවා. ඉතින් අර තත්ත්වය මහා හයියේ නඳුනාදී හේන දුරනා මේන දුරනා මහා දුරනා සත්තු පිටිපස්සේ පාන්න අපහපා කනවා. බුදුරජාණන් මේක දැක්කම සිනා පහළ වුණා. පිටිපස්සේ බානන්දහම බුදුරජාණන් ස්වාමීනි ඇයි තථාගතයන් වහන්සේ සිනා පහළ කළේ? ඊට පස්සේ භාගතුන් වහන්සේ කියනවා ආනන්ද මම මේ දැක්කා සිහියක් නැති පෙරේතිය. පිටිපස්සේ කුස්සෝ විදුලියෝ කපුටෝ පිටිපස්සේ පාන්න හපාපා මස් කැලි කනවා. අහෝ අඳුනාවේ විලාපෙදී කෑ ගන්නවා. ස්වාමීනි මේ විවාදයක් කරන කවුද? මොනවද කියන්නේ? ඔය ආනන්ද වෙන කවුරුවක් අදන්නේ කිව්වා. මේ රජගහ නුවරම වෛශ්‍ය සේවයේ යෙදිච්ච ගණිකාවක්. අමේ ලස්සන වෙන්න කට්ටේ ලස්සන වෙන්න හම්බ කළා. කට්ට වෙන්න කට්ට නැතිව උපන්නේ. ඊළඟදී සිවියක් නැහැ. සිවියක් නැති පෙරේතියක්. කොහොමද ලස්සන මාර්කට් කරන්න බාරලා ලස්සන ලැබෙන්නේ සසල පිනකට කෙනෙකුට.
රූප සම්පත්තියක් ලැබෙන සසර පිනකට ඒක විකුණන්න එපා. විකුණුවොත් ලේසියෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. මතක තියාගන්න. ඊට පස්සේ කියනවා මේ විදිහට ඒ විතරක් නෙවෙයි. දැන් මේ කියන්නේ දැන් මේ කතාවේ කියන්නේ මේ ගණිකාදේවේ කරපු කියන්නේ නෙවෙයි. ඕම ආශ්‍රය කරපු එක. හරි? ආශ්‍රය කරපු විවිධ ඒ පරදාර සේවනය කරන පරිස්ත්‍රී සේවනය කරලා තව ප්‍රාණඝාත ආදී අකුසලුත් කරලා ඔය දුපන්නේ ලෝභ ගුණ නරකේ ඉපදිලා ලෝධිය පෙන නැගී පැසෙන 30000ක් අවුරුදු මුව විට පටන් යටිතලයට දක්වා නැවත 30000ක් අවුරුද්දේ මුටුකුරුව පැසී මුව විටට පැමිණ පිළිද බලා ගාථා 4ක් සම්පූර්ණ කොට කියමු කැමතිව අකුරු 4ක් කියලා ඉදිරියේ කියන්න කල්මතිව යට බැලී යට බලා කරකැවි ගිලිලා ගියා. ඒ කියන්නේ මේමය. දැන් ලෝධිය හැලියේ නෙින්නේ ලෝකමුනිරේ කියලා කියන්නේ ඒක මේ ලෝධිය කියලා කියන්නේ මේ යකඩ වතුර වෙනකම් රත් කරාම ලෝධිය කියන්නේ ද්‍රවමය යකඩ සෙල්සියස් අංශක 300 400ක් විතර මේ රස්නේ. හරි? එතකොට මේකේ මේ සතා මේ පිළිසතාව එකට වැටුනම මේ උඩ ඉන්න පල්ලෙහාට යනවා. පල්ලෙහා ඉන්න උඩට එනවා. ආයෙ උඩ ඉන්න පල්ලෙහාට යනවා. මේක පෙරකුලියක් වගේ උඩ පල්ලෙහා යමින් තමයි ඉන්නේ. හරි? 30000ක් අවුරුදු යනවලු උඩ ඉඳලා පල්ලෙහාට යන්න. ආයෙ 30 අවුරුදු යනවලු පල්ලෙහා ඉඳලා උඩට එන්න. ඒ උඩට ඉඳන් පල්ලෙහාට ආපු වෙලාවේ තමයි මේ අඳුනාව කියලා හයියෙන් කෑ ගහන්න ගාථා 4කින් හයියෙන් කෑ ගැහුවා. කෑ ගහනකොට ගාථා 4ම කියා ගන්න බැරි වුණා. අකුරු 4ක් විතරයි කියුනේ. ඒ දැනීම අනිත් පැත්ත හැදලා ආපහු යට ගියා. ඒ කෑ ගහන අඳුනාව තමයි පළවෙනි සත්‍ය විදියට 4 දෙනා අතරින් දූකාරයේ කියා ගැරුණු සත්‍ය දෙන पूर्व जन्म में सियल वास्तविक संपूर्ण राजकुमार इपदिला हिटिया दान वस्तु दान से जब वापिस वस्तु परलोक ईडर कले ने में कलिन जीवित राजकुमार केला हिटिया कलिन जीवित दान वस्तु दान से देन පුළුවන් දේවල් තිබ්බට කිසිම දෙයක් දුන්නේ පිනතාම කරගත්තේ නැහැ. සියලු වස්තු පරදාර කර්මයේ තමයි යෙදෙන්නේ. දෙවිත සල්ලි ඔක්කොම යෙදෙන්නේ මොකේද? පරස්ත්‍රීට. පිනකට දහමකට උඩ දුන්නේ නැහැ. ඒකම ඉන්නවද නේද? පව් කරන අමාරුම ඉන්නවා පිනකට දහමකට උඩ හල්ලි නැහැ. හරි? දානයක් දෙන්නවත් උන්වහන්සේ මහත්පත් නැහැ. හරි? ඥාන විලපම් ඥානුන්ට දෙන්න දෙන්නේ. හරි? ඊට පස්සේ බොණ්ඩ ඉල්ලුවාම බොණ්ඩ දෙන්න උන්ගාව සල්ලි තියෙනවා. දානෙට දෙන්න රුපියල් 500ක් නෑ. පරදාර කර්මයේ ක්‍රියාවෙන් දුෂ්ට ජීවිකාව ගත කළා. ගත කරලා තමයි ඔය විදිහට විපාක ලැබුණේ. ඒ දෝකාරයේ කියපේ දැන් සරකාරයේ කියපේ කෙනා ලෝකු නරකයේ පැසුනකොට අවුරුදු 60000ක් අවුරුදු මේ විදිහට යාමීන් දෙකට ගෙවිලා ගියා. කවර කාලයක කෙලවරක් වේදයි කියන කැමැතිව තමයි අර විදිහේ සරකාරී කෑ ගැහුවේ. දැන් යටට යන්න අවුරුදු 30000යි උඩට එන්න අවුරුදු 30000යි අනේ මේකෙන් මම කවදාද ගැලවෙන්නේ කියලා කියන්න තමයි කෑ ගැහුවේ. කෑ ගහලා සරකාරී විතරයි එළියට ගියේ අනිත් පැත්තට හැරලා ලෝක මුදිරේට වැටුණා. දෙන්න නරකාරී සත්‍යය නිදුකානේ මේ නරකේ පැති තව දක්වා කෙලවර නැත. කෙලවර අසවල් කලෙකයි දක්නා කැමති වූ අපට එවැනි කෙලවරක් නොපෙනේ. ඒ සේම పూర్ව ජන්මේ තොපහා පවිසින්
කෙලවරෙක් නැතිවම පරදාරේ වූ බොහෝ අකුසල් කරන ලද්දේම එවැනි අපට කෙලවරක් කියනු කෙලවරක් කොයිනම් වේද කැමති විය. මෙයා නරකාරේ කෑගැවෙයි. මේක ඉවරයක් වෙන්නේ කවදද? කෙලවරක් වෙන්නේ නැහැ. කෙලවරක් නැහැ. పూర్ව ජන්මේ අපි නොකරපු පවකට අකුසල අපි මේ විදිහට විඳිනවා. මේ මට කෙලවරක් කොහින්නම් අපිට ලබන්න වෙයිද? නේ කෙලවරක් නැහනේ කියලා කෑ ගන්නකොට තමයි නයන්න විතරයි යන්නේ. නයන්න විතරයි යන්නේ. ඊටු ගන්නේ. ඊට පස්සේ සෝවාරේ කියපෙන්න. ඉදින් මම මේ නරකයෙන් ගොඩනැගී මනුස්සාත්ම භාවයක් ලදින්නම් උදිතව සිටින් සංඛ්‍යාත බුදුපසේ බුදුසවුන්ගේ ආඥාව දැන දන් දෙන්නෙමි. සරණ සීලාදී සිල් රක්ෂා කෙරෙමි. බොහෝ කුසල රැස් කරන්නෙන් මේ දයි කියා කැමති විය. යනාදී නිරිතතුන් අතර දෙනාගේ හෝ අර සෝකාරේ කෑගෙන කවුද? කෑගහනකොට මොකක්ද කියන්නේ? මම මේ නරකේ කොහොම හරි ගොඩට ඇවිල්ලා මනුස්සාත්ම භාවයක් ලබාගෙන ඔබම හරි බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා බුදුපසේ මහරහතුන් වහන්සේලාගේ ආඥාව ඉගෙනගෙන ආඥාව දැනගෙන අනේ මමත් කොහොම හරි සරණ සිල් රකින්න ඕනේ. අනේ මමත් කොහොම හරි කුසල රැස් කරන්න ඕනේ කියලා කෑ ගහන්න හදපු එක තමයි දු මොකද්ද? සෝකාරේ විතරයි යන්නේ, අනිත් ඒවා නෑ. බලන්න නිදි සත්තු විදින දුක්ඛන්දරාව කොච්චරද කියලා. ගිරේ උපන්න සත්‍ය විදින දුක්ඛන්දරාව කොච්චරද කියලා. හරි. ඒ නිසා මේ අපිට දැන් මේ අපිට ශාසනය හම්බෙලා තියෙනවා. අපිට ධර්මය හම්බෙලා තියෙනවා. මේ පව් කරලා නිරි උපන්න නිරි සත්‍යෝ විදින දුක් ගැට විදින අතෝනා. හරි. ආය ගැළවීම ඇත්තම නේද? උඩට එන අවුරුදු 3000 යට එන අවුරුදු 3000 වුණා. කෑ ගහන්න හරි chance එකක් හම් වෙන්නේ අවුරුදු 60000කට පස්සේ. නේ? ඒක දැන අපේ වැරදි කාම සේවනය කරන්නේ. ඒ නිසා ඉතින් අර කරන කාලේ ඉතින් හරි හොඳයි ඉතින්. හරි. සමික ආස්වාදයට රැවටෙනවා ඉතින්. රැවටලා බොහෝ පව් කරගන්න. ඒ නිසා කවදාවත් පරදාරසේ පර ස්ත්‍රී අසුර පර පුරුෂ අසුර දෙකම තියෙන්නේ. හරි. දෙකම අදාළයි යෝනා. ඒතර රාජ කුමාරයෝ ගැන විතරයි මේ කුමාරයෝ ගැන කිව්වේ නෑ. ඒවත් ඇති ඉස්සරහට. හරි. ඒ නිසා අවුනම් රැස් කරගන්න එපා. ලේසියෙන් ගැලවෙන්න තියෙන එක මේ ශාසනය. අකුසල් කරගෙන ආයේ ලෝක මුදිරේ පැහැෙන්න නම් දේවල් හදාගන්න එපා. වැරදි සංගති වෙලා තියෙන පුළුවන්. නොදන්නවත්කම අවබෝධයක් නැතුව ආසාවකට වහල් වෙලා වැරදි වෙලා තියෙනවා වෙන්න පුළුවන්. දැන් මේ වැරදි තේරුම් අරගෙන වැරදි වෙන්න. නිවැරදි වෙලා සීලේ ගුණේ පිළිබඳව පිට කරගන්න. හරි. හොඳට පිට කරගන්න. ධ්‍යාන ක්‍රීඩා කරන්න දැන්. නැත්තම් ඉතින් අර ක්‍රීඩා නවත්තන්න හම්බෙන්නේ නැහැ. පාරණ කරන ක්‍රීඩා. ඒ වෙලාව නවත්තන්න ධ්‍යාන ක්‍රීඩාව වැඩිපුර කරන්න. වෙන භාවනාවට වෙන්න. අපි කියලා දෙන්න ධ්‍යාන ක්‍රීඩා කරන්න හැටි. කරලා කොහොම හරි මේ ධර්මයේ ඉස්සරහට යන්න බලන්න. නැත්තම් අපි කරගෙන තියෙන අකුසල් වලට මම හිතන්නේ ලේසියෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා. මේ දන්තුට්ටකින් නම් ගැලවෙන්න පුළුවන් කියලා හිතන්න එපා. හරි. දන්තුට්ටකින් නම් ගැලවෙන්න පුළුවන් කියලා හිතන්න එපා. ඒක ලොකු උත්සාහයක් ඕන. සීල රැකගෙන බණ භාවනා කරගෙන ධ්‍යාන වඩාගෙන
ගුණ වඩාගෙන හොඳට චෛත්‍ය බෝධි වැදගෙන හරි ආධ්‍යාත්මය හදාගන්න සල්ලි ටිකක් විසි කරන්න කාටවත් පුළුවන්. සල්ලි ටිකක් විසි කරා කියලා විතරක් විමුක්තිය හම්බෙන්නේ නැහැ. උගක් අය හිතන් ඉන්න පින් කරනකොට සල්ලි ටිකක් විසි කළා මොකුමාරි කියලා. සල්ලි ටිකක් විසි කරලා කියන හිත හදාගන්න නැහැ. ඒක සල්ලි විසි කරන්න කලින් සල්ලි විසි කරන්නත් වෙයි. ඒකේ දානෙ විතරක් කරන්න බෑ. හිත හදාගන්නත් ඕනේ. හිත හදාගන්න ධ්‍යාන සමාධි වඩන්න හිත හදාගන්න. හිත හැදෙන්නේ නේද? නැත්තම් හිත හැදෙන්නේ නැහැ. ඒ නිසා ඒ මොකද මතක තියාගන්න. ඉතින් මේ විස්තරය කිව්වට පස්සේ රජතුමා හරි ලකුණු ඇත්තපාදල දුන්නා. ඊට පස්සේ ඉක්බිතිවරණස් රජුරු බෝධිසත්වයන් වහන්සේගේ කතාව නැමැති අමෘතාභිෂේකයෙන් මහත් අස්වස් ලැබ නුවර පෙරලවා බන්ධනගත සත්වයන්ට අභේදානයේදී යාගශාලාදී පියදන කරවා ජන සංග්‍රහ කළා. හරි සතුටපත් වෙලා බෝධිසත්වයන්ගේ කතාව නැමැති අමෘතාභිෂේකයෙන් සනසෝගත්තා. අමෘතාභිෂේකයෙන් සනසෝගෙන මේක දාලා තිබිච්ච සත්වයන්ට අභේදානෙ දීලා අර යාගශාලා සත්තු මරණ තිබිච්ච යාගශාලා ඔක්කොම පිරිසුදු කරලා ජනතාවට කන්න කොට දුන්නා. දාන දුන්නා මිනිස්සුන්ට. මිනිස්සුන්ට කන්න කොට දීලා බොහෝ සත්වයන්ට ජනයාට ඉදසක පිරිස කීප දවසක් මේ වාසය කරලා රජතුමාට අවවාද දීලා නැවත හිමාල වනයේටම වැඩම කළා. ආයස කෙලවර ධානයෙන් උපදී බඹලව උපන්නා අපේ බෝධිසත්වයන් වහන්සේ. ඉතින් අපේ පුත්‍රජානක වහන්සේ මේ කතාව දේශනා කළ අන්තිමට කියනවා ලෝකස්වාමී බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාවගෙන යන දක්වාවදාරා එකල්ලි පුරෝහිතයාගේ අතවැසි බමුණු කුමාර දෙනනම් දැන් සාරිපුත්‍ර ස්ත්‍රවිරයෝය තාපසව උපන්නෙන්ද බුදු මම්ම වේදයි තමන් වහන්සේ දක්වා වදාරා ලෝහ කුම්භි ජාතකයේ පූර්වාපර සන්ධි ගලපා නිමවදානසීත. එනම් අර රජතුමාව පවින් බලක්ව ගන්න ඇවිල්ලා තාපසයන් වහන්සේට විස්තර ප්‍රකාශ කරපු අතවැසි බමුණු කුමාරයා කවුද? අපේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. බෝධිසත්ව ඍෂීන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා පවුලට බය ඇති කරගන්න, හිරියොතක් ඇති කරගන්න, ඇති කරගෙන තමුගේ ජීවිතේ දහමට ලැබි ගුණධර්මති ජීවිතය පුරුදු කරගන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපි අපේ ජීවිතවල පුරුදු කරගත යුත්තේ. අපේ මේ ගෞතම සසුනේම උතුම් ධර්ම අවබෝධ කරගන්න මේ සීල සද්ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු.